අයිබෝල් ළමයි අපි ඊට ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරේ සංවිධානකරණය යටතේ සංවිධාන ක්‍රියාවලියේ පියවර 7 තමයි සාකච්ඡා කර හිටියේ මතක ඇති. එතකොට ඒ කියන්නේ දෙවනි කළමනාකරණ කාර්ය සංවිධානකරණය. එතකොට සංවිධානකරණ ක්‍රියාවලියේ පියවර 7ක් තියෙනවා කියලා කිව්වා මතක ඇති. සංවිධානකරණ ක්‍රියාවලියේ පියවර එක තමයි අපි කිව්වේ කාර්යයන් හඳුනා ගැනීම, ඒ වගේම වැඩ බෙදීම, තුන්වෙනි එක දෙපාර්තමේන්තුකරණ, හතරවෙනි එක බලතල සහ වගකීම් පැවරීම, පස්වෙනි එක අපි කතා කරා වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම, හය අපි කතා කරා සම්පත් බෙදා හැරීම, හත්වෙනි එක තමයි අපි සාකච්ඡා කර හිටියේ මම දන්න විදිහට සමායෝජනය නැත්නම් අපි කිව්වා සම්බන්ධීකරණය කියලා. කෝඩිනේෂන් කියන එක සමායෝජනය නැත්නම් සම්බන්ධීකරණය. එතකොට මේ කාර්යයන් අපි 6ම මම හිතන්නේ සාකච්ඡා කරා. සමායෝජනය සම්බන්ධීකරණය ගැන තමයි අපිට කතා කරන්න බැරුව ගියේ කියලා තමයි මට මතක. එතකොට අපි එහෙම නේද? සමායෝජනය සහ සම්බන්ධීකරණය පැහැදිලි කරේ නැහැ නේද? ලිව්වද? සමායෝජනය නිර්වචනය කරාද ළමයි එදා? නෑ සර් ඒක තමයි ලියන්න තියෙන්නේ. කරේ නෑනේ. සමායෝජනය නැත්නම් අපි කියනවා සම්බන්ධීකරණය කියලා. එතකොට සමායෝජනයෙන් නැත්නම් සම්බන්ධීකරණයෙන් වෙන්නේ දැන් ඇත්තටම සංවිධානකරණයෙන් වෙන්නේ සංවිධානයේ සමාජිකයන් අතර සම්පත් බෙදා හැරීම, බලතල බෙදා හැරීම සහ වැඩ බෙදා හැරීමනේ. එතකොට ඒ කියන්නේ විවිධ තනතුරු පත් කරලා ඒ තනතුරු වලට අවශ්‍ය කරන කාර්යයන් කරන්න අවශ්‍ය කරන සම්පත් දෙන එක තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. එතකොට දැන් අපි ගත්තොත් අපි කතා කරා වැඩ බෙදීම කියන එක. එතකොට වැඩ බෙදීම හරහා ඇති වෙන ශ්‍රම විභජනය කියලා කිව්වා. එතකොට මෙහෙම වැඩ බෙදාගෙන වෙන අංශ ඇති කළ නැත්නම් දෙපාර්තමේන්තු ඇති කරලා ඒ යටතේ තමයි විවිධ කාර්යයන් සිද්ධ වෙන්නේ. එතකොට විවිධ කාර්යයන් රැසක ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට අරමුණට යන්න පුළුවන් වෙන්නේ. එතකොට එක එක જાතිය වැඩ කරාට අපිට තියෙන පොදු අරමුණක් වෙනුවෙන් තමයි අපි විවිධ කාර්යයන් කරන්නේ. අපි දැන් පැහැදිලි කරා ගාමන්ට් එකක් ගත්තොත් ඒකේ සැලසුම් කටයුතු තියෙනවා, රෙදි කැපීමේ කටයුතු තියෙනවා, මැසීමේ කටයුතු, බොත්තම් මැල්ලීමේ කටයුතු, විවිධ කාර්යයන් අපි කියන්නේ එකිනෙකට වෙනස් වූ වැඩ කරන්න වෙනවා. එතකොට මේ මොන වැඩේ කරත් සියලු කාර්යයන් කරන්නේ එකම අරමුණක් ඉටු කරගන්න. ඒක නිසා මෙන්න මේ වෙන වූ වැඩ ඒකක සම්බන්ධීකරණය කරන එක තමයි එකම අරමුණක් ඉටු කරගන්න. මේගොල්ලෝ ටික එකතු කරගන්න එක එකම අරමුණක් ඉටු කරගන්න
අපි කියනවා සමායෝජනය කියලා. ඒ කියන්නේ එක එක දේවල් කරාට ඒ සියලු දෙනා පොදු අරමුණ කරා සම්බන්ධීකරණය කරන්නේ සමායෝජනය. ඉතින් අපි සමායෝජනයේ නිර්වචනය කරනවා සංවිධානයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා නෙමෙයි එක එක වැඩ කරන්නේ. මොන වැඩේ කරත් නේද? අපි කියන්නේ පහළ සේවකයා සිට ඉහළ කළමනාකරුවා දක්වා විවිධ කටයුතු කරනවා. එතකොට සංවිධානයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා වෙන් වූ වැඩ ඒකකවල කාර්ය හා අරමුණු සමෝදානික කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ සමායෝජනය කියලා. එතකොට ආයතනයක පරමාර්ථ පොදු අරමුණක් පොදු පරමාර්ථයක් නෙතින්නේ. ඒතර ආයතනයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා වෙන් වූ වැඩ ඒකකවල කාර්ය හා අරමුණු අර පොදු පරමාර්ථය සඳහා යොමු කිරීම අපි කියනවා සමායෝජනය කියලා. අපිට නිර්වචනය කරන්න පුළුවන් සංවිධානයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා වෙන් වූ වැඩ ඒකකවල කාර්ය හා අරමුණු සමෝදානික කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා සමායෝජනය කියලා. අපි ලියාගමු එතකොට නිර්වචනය. මම හිතනවා ගිය සතියේත් මම පැහැදිලි කිරීමක් කරා සමායෝජනය. ලියන්න ආයතනයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා ආයතනයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා ආයතනයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා වෙන් වූ වැඩ ඒකකවල කාර්ය හා අරමුණු වෙන් වූ වැඩ ඒකකවල කාර්ය හා අරමුණු සමෝදානික කිරීමේ ක්‍රියාවලිය අර පොදු පරමාර්ථය ළඟා කර ගැනීම සඳහා කාර්ය හා අරමුණු සමෝදානික කිරීමේ ක්‍රියාවලිය මොන දේ කළත් අපි හැම කෙනාගේම තියෙන එක පොදු පරමාර්ථයක්. ඒතකොට ඒක එකතු කරන එක ඒ පොදු පරමාර්ථය වෙනුවෙන් සියලු දෙනා මෙහෙවන එක. කාර්ය හා අරමුණු සමෝදානික කිරීමේ ක්‍රියාවලිය සමායෝජනය වේ. එතකොට මේ එක එක වැඩ කරත් මේ සියලු දෙනාව එකම පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා යොමු කිරීම තමයි සම්බන්ධීකරණයෙන් වෙන්නේ. අපි කියනවා මේ සියලු අංශ පොදු අරමුණක් ඉටු කිරීම දෙසට යොමු කිරීම. මේ සියලු අංශ පොදු අරමුණක් ඉටු කිරීම දෙසට යොමු කිරීම සමායෝජනයේ තියෙන ප්‍රධානම කටයුත්ත වෙනවා. සියලු අංශ එක එක වැඩ කරාට සියලු අංශ පොදු අරමුණක් කරා ගමන් කරවීම තමයි ඇත්තටම සමායෝජනයේ ප්‍රධානම කටයුත්ත. ඒකයි ඔය නිර්වචනයෙන් කියන්නේ. ඊට පස්සේ මම කැමති මෙන්න මේ ප්‍රශ්නේ කතා කරන්න. මට ඒක මතක නැහැ ලියාගත්තද කියලා. ප්‍රශ්නයක් මම දාගත්තා. ඒක ලියාගෙන නැහැ වගේ.
මෙන්න මේ ප්‍රශ්නේ මම දන්නේ අහලා තියෙනවද කියලා විභාගෙට මේ ප්‍රශ්නේ අපි ලියාගමු සමායෝජනයේ ඇති වැදගත්කම් කවරේද? සමායෝජනයේ ඇති වැදගත්කම් කවරේද? වැදගත්කම්. සමායෝජනයේ ඇති වැදගත්කම් කවරේද? සමායෝජනයේ ඇති වැදගත්කම් කවරේද? සමායෝජනයේ ඇති වැදගත්කම් කවරේද? සමායෝජනයේ ඇති වැදගත්කම් කවරේද? එතකොට ඔය නිර්වචනය කියන විදිහටම එතකොට වෙන වෙන වූ වැඩ ඒකකවල කාර්ය හා අරමුණු මේ එකම පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා එකතු කරන එක සමෝදානික කිරීම තමයි සමායෝජනයෙන් කරන්නේ. සියලු අංශ සම්බන්ධ කරන එක. ඒ කියන්නේ වෙන වෙන දේවල් කරාට එකම අරමුණකට තමයි සියලු දෙනාම ගමන් කරන්නේ. එතකොට තමන්ගේ කාර්ය තුලින් බලාපොරොත්තු වෙන අරමුණක් තියෙනවා. කියන්නේ තමන්ගේ සෙක්ෂන් එකේ අරමුණ හරියට ඉෂ්ට කරනවා නම් තමන් මේ එතකොට සියලු අංශ වලින් බලාපොරොත්තු වෙන අරමුණක් තියෙනවා. ඒ කියන්නේ වැඩේ හරියට කෙරෙන්න ඕනේ කියන එකනේ එක එක අංශ වලින් බලාපොරොත්තු වෙන අරමුණ. එතකොට සියලු අංශ ඒගොල්ලන්ගේ කාර්ය ඒ අංශෙන් බලාපොරොත්තු වෙන අරමුණ ඉටු කරගන්න සමත් වුණොත් එතකොට අරමුණු ඉටු වෙනකොට තමයි ඔයගොල්ලෝ දන්නවා අරමුණු රැසක එකතුවකින් තමයි අපිට පරමාර්ථයකට යන්න පුළුවන්. එතකොට එක් එක් අංශය ඒගොල්ලන්ගේ කාර්යය හරියට කරනවා කියලා කියන්නේ ඒ අංශයෙන් බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට වෙනවා. එතකොට ඒකයි ඔය කියන්නේ කාර්යය හා අරමුණු සමෝදා ඒ කාර්ය ටික හරියට කරොත් අරමුණු ටික ඉෂ්ට වෙනවා. අරමුණු ටික ඉෂ්ට වුණොත් අපිට අර පරමාර්ථය ළඟා කරගන්න පුළුවන්. එතකොට ඒ ටික ඔක්කොම එක ඉලක්කයකට අරමුණකට ගේන එක තමයි සමායෝජනයෙන් කරන්නේ. එතකොට සමායෝජනයේ තියෙන ප්‍රධානම පළවෙනිම වැඩේ තමයි විවිධ අංශ පොදු අරමුණක් දෙසට ගමන් කරවීම. විවිධ අංශ පොදු අරමුණක් දෙසට ගමන් කරවීම තමයි පළවෙනිම ප්‍රයෝජනය. එක ලියන්න විවිධ අංශ පොදු අරමුණක් දෙසට ගමන් කරවීම. විවිධ අංශ පොදු අරමුණක් දෙසට ගමන් කරවීම. එක දේවල් කරත් අන්තිමට ඔක්කොම යන්නේ එකම අරමුණකට. විවිධ අංශ පොදු අරමුණක් දෙසට ගමන් කරවීම. විවිධ අංශ පොදු අරමුණක් දෙසට ගමන් කරවීම. විවිධ අංශ පොදු අරමුණක් දෙසට ගමන් කරවීම. ඒ වගේම සමායෝජනයේ තියෙන තව ප්‍රයෝජනයක් වැදගත්කමක් තමයි අංශ අතර මනා සම්බන්ධතාවයක් ඇතිවීම. 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 අපි දන්නවානේ මේගොල්ලන්ගේ වැඩේ හරියට කරලා අනිත් සෙක්ෂන් එකට දෙන එක තමයි කරන්නේ. එතකොට සම්බන්ධතාව එක සෙක්ෂන් එකක් අප්සෙට් කරොත් අනිත් සෙක්ෂන් කොච්චර හොඳට වැඩේ කරත් වැඩක් නැහැ. අංශ අතර මනා සම්බන්ධතාවයක් ඇතිවීම. හැම කෙනාම හරියට වැඩේ කරොත් තමයි අවසාන ප්‍රොඩක්ට් එක නැත්නම් නිෂ්පාදිතය හරියටම හැදෙන්නේ. ඒතර ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඩ ටික හරියට කරන්නේ. අංශ අතර මනා සම්බන්ධතාවයක් ඇතිවීම. අංශ අතර මනා සම්බන්ධතාවයක් ඇතිවීම. අංශ අතර මනා සම්බන්ධතාවයක් ඇතිවීම. එතකොට මේවන එක එක අංශ නැත්නම් අංශ වලටම තමයි අපි කියන්නේ දෙපාර්තමේන්තු කියලා.
අංශ කියන්නත් පුළුවන් දෙපාර්තමේන්තු කියන්නත් පුළුවන්. එතකොට අංශ අතර මනා සම්බන්ධතාවයක් ඇති වුණාම තුන්වෙනි වැදගත්කම තමයි අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් අවම වීම. අපි කියනවා අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් අවම වීම. මේ සෙක්ෂන් එකතු වෙලා වැඩ කරපුවම මේ එක එක සෙක්ෂන් අතර ගැටුම් නැහැ. අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් අවම වීම. අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් අවම වීම. අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් අවම වීම. දැන් පාසලක් අපි උදාහරණයකට ගත්තොත් ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් නේද? විවිධ අංශ තියෙනවා නේද? දැන් අපි A level section එක ගත්තත් විවිධ අංශ තියෙනවා. කලාංශය, විද්‍යාංශය, ගණිතාංශය එහෙම. ඒතර කොමල එකම අරමුණක් කියන්නේ විශ්වවිද්‍යාලයට යන පරමාර්ථයෙන්නේ ඔක්කොමල වැඩ කරන්නේ. එකම අරමුණක් දෙසට විවිධ අංශ ගමන් කරවීම. ඒතර අංශ අතර මනා සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට අංශ අතර මනා සම්බන්ධතාවයක් නැත්නම් අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් ඇති වෙනවා. දැන් සමහරක් වෙලාවට දැන් අපි ඔය මේ පැත්ත අමතක කරොත් දැන් අපේ පහළ පන්තිවල ස්ටාෆ් එක තියෙන්නේ වෙනම, ඉහළ පන්තිවල ස්ටාෆ් එක තියෙන්නේ වෙනම. එතකොට සෙක්ෂන් දෙකක්. එතකොට අර හොඳ සම්බන්ධතාවයක් නැහැ මේ සෙක්ෂන් දෙක අතර. එතකොට එහෙම සම්බන්ධතාවයක් නැති වුණාම පොඩි පොඩි ගැටුම් නැති වෙනවා. එහෙම ගැටුම් මේ නැතක ඇති වුණා අපේ ප්‍රයිමරි සෙක්ෂන් එකට නෙමෙයි අපේ අනිත් සෙක්ෂන් එකට අපේ ස්ටාෆ් දෙකක් තියෙන නිසා එක පහට වෙනම ස්ටාෆ් එකක් 6-13ට වෙනම ස්ටාෆ් එකක් තියෙන්නේ. එතකොට අංශ දෙකක් නේ තියෙන්නේ බැලුවොත් කල්පනා කරලා. එතකොට අංශ අතර මන සම්බන්ධතාවයක් තිබීම වැදගත්. එහෙම නොවුනොත් අර අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් නැති වෙනවා. මේ කොවිඩ් නිවාඩු දෙන්න ඉස්සෙල්ලා අපේ 6-13 ස්ටාෆ් එකට ඔය වතුර උණු කරන මේ පෙරලා වතුර මේවා කරන මැෂින් එකක් ගෙනාවා. නමුත් ප්‍රයිමරි එකට ගෙනාවේ නැහැ. එතකොට එහෙන් දෝෂාරෝපණය ආවා මෙහි සෙක්ෂන් එකට ඒගොල්ලන්ට උණු වතුර අපිට මුකුත් නැහැ කියලා. ඉතින් මහ දුරක් නෙමෙයිනේ අපේ පාසලට ඔයගොල්ලෝ දන්නවා. විඩක් පොඩි දුරක් තියෙන විනාඩි දෙකක්වත් එන්නේ මෙතනට එන්න. ඒකෙන් සම්බන්ධතාවය නැහැ. ඒගොල්ලෝ කැමති නැහැ මේ පැත්තට එන්න. නැත්නම් ඇවිල්ලා වතුර එකක් බීලා යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැනේ. එතකොට අංශ අතර මන සම්බන්ධතාවයක් තිබීම හරි වැදගත්. එතකොට අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් නැහැ. ඔක්කොමල්ලා වැඩ කරන්නේ ළමයි ටික හොඳ තැනකට යවන්නේ. ඒකනේ පොදු අරමුණ මොන දේ කරත් මොන ප්‍රයිමරි ගන්නවත් උසස් පෙළ ගන්නවත් ඉතින් ප්‍රයිමරි අප්සෙට් නම් උසස් පෙළ කරන්න බෑනේ. හොඳ ළමයි ටිකක් හදලා එවන්න එපා උඩට. එතකොට මොන දේ කරත් අර ඒක අපි කියන්නේ විවිධ අංශ අතර අංශ පොදු අරමුණක් දෙසට ගමන් කරවීම තමයි සමායෝජනය කරන්නේ. මොන වැඩේ කරත් හැම කෙනාම try කරන්නේ එකම පරමාර්ථකෙ. මේ ළමයාව ඉස්සරහට ගෙනියන්න ඕනේ පරමාර්ථයෙන්. අංශ අතර මනා සම්බන්ධතාවයක් ඇතිවීම, අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් අවම වීම. තව එක ප්‍රයෝජනයක් තියෙනවා සමායෝජනේ. එකම කාර්යය දෙවරක් සිදු නොවීමෙන් සම්පත් නාස්ති අවම වීම. ඒක තමයි ප්‍රධාන අනිත් වැදගත්කම. එකම කාර්යය දෙවරක් සිදු නොවීමෙන් එකම කාර්ය දෙවරක් සිදු නොවීමෙන් එකම කාර්ය දෙවරක් සිදු නොවීමෙන් සම්පත් නාස්ති අවම වීම. එකම කාර්ය දෙවරක් සිදු නොවීමෙන් සම්පත් නාස්ති අවම වීම. ඒක පැහැදිලිව කාර්යයන් අරමුණු හඳුනාගෙන වැඩ කරන්නේ. එකම කාර්ය දෙවරක් සිදු නොවීමෙන් සම්පත් නාස්ති අවම වීම. කට්ටිය එකතු වෙලා වැඩ ටික බෙදාගෙන මේ එකම පරමාර්ථයක් ළඟා කරගන්න සියලු දෙනා එකතු වෙලා ගමන් කරන එකක් තමයි අපි කියන්නේ සමායෝජන. එකම කාර්යයක් දෙවරක් සිදු නොවීමෙන් සම්පත් නාස්ති අවම වීම. දෙවරක් සිදු නොවීමෙන් සම්පත් නාස්ති අවම වීම.
සමායෝජනයේ තියෙන වැදගත්කම් විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. මම හිතන්නේ විභාගයට ඔය ප්‍රශ්න අහලා තියෙනවා කියලා. සමායෝජනයේ තියෙන ප්‍රයෝජන වැදගත්කම් නැත්නම් එකෙන් අපි බලාපොරොත්තු වෙන දේ සමායෝජනය හරහා ඔය තමයි සමායෝජනයේ තියෙන වැදගත්කම. එතකොට ඇත්තටම විවිධ කටයුතු වලට අපි කියනවා මේ විවිධ අංශවල නිරත වෙලා ඉන්න සේවකයෝ සමායෝජනය සම්බන්ධීකරණය කරන්නේ සමායෝජනයෙන්. විවිධ අංශවල කටයුතු කරන විවිධ සේවකයින් නේද? විවිධ අංශවල කටයුතු කරන විවිධ සේවකයින් සම්බන්ධ කරන එක තමයි සමායෝජනය කියලා කියන්නේ. එහෙනම් අපි මෙන්න මෙහෙමත් කියනවා මේ විවිධ කාර්යයන් එකම පරමාර්ථයක් ඉටු කර ගැනීම උදෙසා විවිධ කාර්යයන් එකම පරමාර්ථයක් ඉටු කර ගැනීම උදෙසා පුද්ගලයන් කණ්ඩායම් හා දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් ඇති කිරීම තමයි සමායෝජනයෙන් කරන්නේ. ඒ කියන්නේ කාර්යයන් සමූහයක් තුලින් පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අපි විවිධ කාර්යයන් කරනවා. කාර්යයන් රැසක් තුලින් පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා පුද්ගලයන් කණ්ඩායම් සහ දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කිරීම තමයි සමායෝජනයෙන් කරන්නේ. ඒක එක විදියට ඔක අදහස් දක්වන්න පුළුවන්. ඔය අපි ඉස්සරහටත් ඔය ගැන සාකච්ඡා කරනවා. ඒකට සමායෝජනයෙන් විවිධ කාර්යයන් එකම පරමාර්ථයක් ඉටු කර ගැනීම දෙසට යොමු කිරීම තමයි සමායෝජනයේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. මම හිතනවා ඇති අපි සමායෝජනය සාකච්ඡා කරා. එතකොට සංවිධානකරණ ක්‍රියාවලියේ පියවර 7ම වෙන වෙනම සාකච්ඡා කරලා ඉවර කරා. ඒක නිසා මම සංවිධානකරණේ අවසාන කොටසට ඊට පස්සේ යන්නේ. ඒකෙත් කාරණා කීපයක්ම අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මගේ ඊට පස්සේ ප්‍රශ්නේ අපි කතා කරමු. අපි සංවිධානකරණය සාකච්ඡා කරපු නිසා විශේෂ මාතෘකා දෙකක් අපිට තියෙනවා තව කතා කරන්න. සංවිධාන ව්‍යුහය කියන්නේ මොකක්ද? ඒ වගේම සංවිධාන සටහනක් කියන්නේ මොකක්ද කියන මාතෘකා දෙක කතා කරන්න ඕනේ. ඒ වගේම සංවිධානකරණේ තියෙන ප්‍රයෝජන ව්‍යාපාරයකට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ නිසා ප්‍රධාන මාතෘකා තව 3ක් විතර තිබ්බට ඒක ඇතුලේ තව ගොඩක් දේවල් සාකච්ඡා කරන්න තියෙනවා. සංවිධාන ව්‍යුහය කියන්නේ මොකද්ද? සංවිධාන සටහන කියන්නේ මොකද්ද? අවසාන වශයෙන් සංවිධානකරණයෙන් අපිට තියෙන වැදගත්කම් ප්‍රයෝජන පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. අපි ඊට පස්සේ මාතෘකාවට එමු. සංවිධාන ව්‍යුහය කියන්නේ මොකක්ද කියලා. සංවිධාන ව්‍යුහය සංවිධාන ව්‍යුහය එතකොට ඉස්කෝලේ දැකලා ඇති සංවිධාන ව්‍යුහය නිරූපණය කරලා තියෙනවා යම් කිසි සටහනකින්. මම හිතන ඉස්කෝලේ දැකලා ඇති කියලා. සංවිධාන ව්‍යුහය නිරූපණය කරන සටහන විදුහල්පති එයාගේ යටතේ නියෝජ්‍ය විදුහල්පති ඒගොල්ලෝගේ යටතේ අංශභාර ඊට පන්ති භාර ගුරුවරු ඒ ආදී වශයෙන් සංවිධාන ව්‍යුහය නිරූපණය කරන රූප සටහන් ඕනම ආයතනයක තියෙනවා. එතකොට දැන් සංවිධාන ව්‍යුහයකින් පෙන්වන්න උත්සාහ කරන්නේ ආයතනයක තනතුරු. ඒ වගේම ඒ තනතුරු වලට තනතුරක් දැන් අපි විදුහල්පති කියලා තනතුරක් නැත්නම් අංශභාර කියලා තනතුරක් නැත්නම් නියෝජ්‍ය විදුහල්පති කියලා තනතුරක් ඇති කරන්නේ පුටුව රත් කර කර ඉඳන් ඉන්න නෙමෙයිනේ. මේ තනතුරු වලට අදාළ කාර්යය තියෙනවා. කාර්යයක් තියනවා කරන්න. ඒ කාර්යය කරන්න අවශ්‍ය කරන බලතලක් දෙනවා.
එතකොට බලතල දුන්නම මේ වැඩේ කරන්න වගකීමක් ඇති වෙනවා. බලෙත් දීලා වැඩේ කරේ නැත්නම් වැඩක් නැහැ කියලා මම කිව්වා. බලතලත් එක්කම ඊට සමාන වගකීමක් ඇති වෙනවා. ඒත් එක්කම වගකීමත් එක්කම ඇති වෙන එක තමයි මේ තමන්ගේ කාර්යයේ ප්‍රතිඵලයට නේද උත්තර දෙන්න ඕනේ. ඒකට අපි කියනවා වගවීම කියලා. මෙන්න මේවා ටික පෙන්නන එක තමයි සංවිධාන ව්‍යුහයකින් ඇත්තටම සිද්ධ වෙන්නේ. එතකොට අපිට සංවිධාන ව්‍යුහයක් නිර්වචනය කරන්න පුළුවන් ඕනනම් ආයතනයක තනතුරු, කාර්ය, බලතල, වගකීම් යන ආදිය බෙදී ගොස් ඇති ආකාරය, සමායෝජනය වී ඇති ආකාරය අපි කියනවා සංවිධාන ව්‍යුහය කියලා අපි හඳුන්වනවා. එතකොට දැන් අපි පාසලක දැකලා තියෙනවානේ සංවිධාන ව්‍යුහය නිරූපණය කරන සටහන් නේද? අපි දැකලා තියෙනවා විදුහල්පති ඉන්නවා. දැන් අපි පාසලේ ගත්තොත් දල වශයෙන් විදුහල්පති ඉන්නවා. එයා යටතේ නියෝජ්‍ය විදුහල්පතිවරු දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ ප්‍රාථමික අංශයේ භාර විදුහල්පති, මේ ද්විතීයික අංශයේ භාර විදුහල්පති. එතකොට එයා යටතේ අංශ තියෙනවා, අංශ භාර, අංශ. මේ පැත්තෙත් එහෙමයි. අංශ ඔය විදිහට ඊපස්සේ අංශ යටතේ පන්ති භාර ගුරුවරු ඉන්නවා. එතකොට මේකෙන් පෙන්නන්නේ විවිධ තනතුරු, ඒගොල්ලන්ට අයිති කාර්යයන්, බලතල, වගකීම්, ඒ වගේම වගවීම කියලා කියන්නේ පහළ කෙනා තමාට ඉහළින් සිටින නිලධාරියට වාර්තා කිරීමට සහ සාධාරණීකරණය කිරීමට තියෙන බැඳීමනේ අපි කියන්නේ වගවීම කියලා නේද? එතකොට මේකෙන් බලා ගන්න පුළුවන් මෙයා වග කියන්න ඕනේ විදුහල්පතිට. නේ අංශ භාරයක් කෙනා වග කියන්න ඕනේ නියෝජ්‍ය විදුහල්පතිට වගවීම. එතකොට සංවිධාන ව්‍යුහයකින් පෙන්වන්නේ ඔය ටික. ඒ කියන්නේ සංවිධාන මේ ව්‍යුහය නිරූපණය කරන සටහනක් මම මේ ඇඳලා තියෙන්නේ. සංවිධාන ව්‍යුහය සටහනකින් ඉදිරිපත් කරොත් අපි ඒකට කියනවා සංවිධාන. අතර මේ ඇඳලා තියෙන සංවිධාන සටහනක්. ඒ කියන්නේ සංවිධාන ව්‍යුහය නිරූපණය කරන සටහනක් මේ ඇඳලා තියෙන්නේ. එතකොට සංවිධාන ව්‍යුහයකින් ඇත්තටම කරන්නේ ආයතනයක තනතුරු, කාර්ය, බලතල, වගවීම් යන ආදිය බෙදී ගොස් ඇති ආකාරය, සමායෝජනය වී ඇති ආකාරය අපි කියනවා සංවිධාන ව්‍යුහයක් කියලා. මම හිතන්නේ මේ කාරණා ටික මතක තියාගන්න අමාරුයි කියලා. මේ අපි පිළිවෙලට අතරම මේ කාර්යයන් ටික තියෙන්නේ ආයතනික තනතුරු, කාර්ය, බලතල, වගවීම් යන ආදිය නේද? එක එක අයට එකම දේ නෙමෙයිනේ. බෙදී ගොස් ඇති ආකාරය මේකෙන් සමායෝජනයක් පේනවා නේද? ඊට පස්සේ කොහොමද එක එක්කෙනා දැන් මෙතන සම්බන්ධ වෙන්නේ මෙතනට, මෙතන සම්බන්ධ වෙන්නේ මෙතනට, මෙතනින් සම්බන්ධ වෙනවා ප්‍රධාන තැනට. ඒ සමායෝජනය නේ, ඒ සම්බන්ධීකරණය තමයි මේකෙන් පෙන්වන්නේ සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද කියන එක අපි ඉස්සෙල්ලා කතා කරපු එක එක කාර්යයන් කරත් නේද? එකම තැනකට ඔක්කොමල්ලා සම්බන්ධ වෙලා ඉන්නවා. සංවිධාන ව්‍යුහයකින් කරන්නේ ඒකයි. එතකොට අපිට සංවිධාන ව්‍යුහය නිර්වචනය කරන්න පුළුවන් ආයතනයක තනතුරු, කාර්ය, බලතල, වගවීම් යන ආදිය එක්කෙනෙක් ඔක්කොම කරන්නේ නැහැනේ. බෙදී ගොස් ඇති ආකාරයේ සමායෝජනය බෙදිලා ගියාට ඒවා එකිනෙක සම්බන්ධ වෙලා තියෙන අතහැරිලා නැහැ. පහළ ටික උඩට එහෙම සමායෝජනය වී ඇති ආකාරය අපි කියනවා සංවිධාන ව්‍යුහයක් කියලා. එතකොට අපි දාගමු සටහනක් සංවිධාන ව්‍යුහය කියන්නේ මොකක්ද කියලා ලියන්න. ආයතනයක නැත්තම් සංවිධානයක කියලා කිව්වත් වැරදක් නැහැ. ආයතනයක තනතුරු, කාර්ය, බලතල, වගවීම්
බලතල වගකීම් වගවීම් නේද අපි කිව්වේ බෙදී ගොස් නේ එක තනතුරු නේ එක තනතුරු අතර එක තනතුරු අතර නේ වගවීම් වගවීම් බෙදී ගොස් ඇති ආකාරය බෙදී ගොස් ඇති ආකාරය බෙදී ගොස් ඇති ආකාරය සමායෝජනය බෙදී ගොස් ඇති ආකාරය හා සමායෝජනය වී ඇති ආකාරය සමායෝජන කෙනෙකුට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද බෙදී ගොස් ඇති ආකාරය හා සමායෝජනය වී ඇති ආකාරය බෙදී ගොස් ඇති ආකාරය හා සමායෝජනය වී ඇති ආකාරය සංවිධාන ව්‍යුහය ලෙස හැඳින්වේ. බෙදී ගොස් ඇති ආකාරය හා සමායෝජනය වී ඇති ආකාරය සංවිධාන ව්‍යුහය ලෙස හැඳින්වේ. සංවිධාන ව්‍යුහය ලෙස හැඳින්වේ. තොර ආයතනයක එක තනතුරු අතර නේද ආයතනයක තනතුරු කාර්ය බලතල වගකීම් වගවීම් බෙදලා තියෙන හැටි ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන හැටි තමයි අපි කියන්නේ සමායෝජනය වී ඇති ආකාරය සංවිධාන ව්‍යුහය කියලා. එතකොට මේ සංවිධාන ව්‍යුහය අපිට නිරූපණය කරන්න පුළුවන් ආකාරවලට අපි කියන මේ සංවිධාන ව්‍යුහය පෙන්වන්න පුළුවන් ආකාරවලට නැත්නම් නිරූපණය කරන්න පුළුවන් ආකාරවලට අපි කියනවා සංවිධාන සටහනක් කියලා. ඒක පටලවා ගන්න හොඳ නැහැ. සංවිධාන ව්‍යුහය පෙන්වන විදිය තමයි මෙහෙම දැන් මම මේ ඇඳලා තියෙන සංවිධාන ව්‍යුහය නිරූපණය කරන සටහන. එතකොට සංවිධාන ව්‍යුහය මෙහෙමයි අපේ ආයතනයේ තියෙන්නේ කියලා අපි ඇඳලා පෙන්නුවොත් එහෙම සංවිධාන ව්‍යුහය ඇඳලා පෙන්නුවොත් නිරූපණය කරන සටහනක් අපි කියනවා සංවිධාන සටහනක්. එතකොට සංවිධාන සටහනකින් සංවිධාන ව්‍යුහය තමයි පෙන්වන්නේ. ඒ සංවිධාන ව්‍යුහය කොහොමද තනතුරු අතර බෙදලා ගිහිල්ලා තියෙන්නේ කියලා අදාළ බලතල වගකීම් පෙන්වන එක තමයි සංවිධාන සටහනකින් වෙන්නේ. ඒත් කෙටියෙන්ම කියනවා නම් සංවිධාන ව්‍යුහය පෙන්වන නැත්නම් නිරූපණය කරන සටහනක් තමයි සංවිධාන සටහනක් කියලා කියන්නේ. සංවිධාන ව්‍යුහයම තමයි ඉතින්. ඒක ඇඳලා පෙන්වුවොත් සටහනකින් අපි ඒකට කියනවා සංවිධාන ව්‍යුහය ඇඳලා පෙන්වුවොත් සටහනකින් අපි ඒකට කියනවා සංවිධාන සටහනක්. හරියට අර සැලසුම්කරණය සහ සැලැස්ම වගේ. නේද? සැලසුම් කරන ක්‍රියාවලිය නිරූපණය කරන සටහනක් අපි කිව්වා සැලසුමක් කියලා. ඒ වගේම එකක් තමයි මෙතනත් තියෙන්නේ. සංවිධාන ව්‍යුහය අපි සටහනකට අරන් පෙන්නොත් මෙහෙමයි අපේ ස්ට්‍රක්චර් එක කියලා සංවිධාන ව්‍යුහය කියලා අපි ඒකට කියනවා සංවිධාන සටහනක් කියලා. ඒතකොට සංවිධාන ව්‍යුහය පෙන්වන්නේ ඇඳලා සංවිධාන සටහනකින්. මම ඔය කිව්වේ දල අදහස සංවිධාන ව්‍යුහය ඇඳලා පෙන්වොත් ඒක තමයි සංවිධාන සටහනක් කියන්නේ කියලා. මම ඊට පස්සේ කතා කරන්න යන්නේ ඇත්තටම සංවිධාන සටහනක් කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න එතකොට ප්‍රශ්නයක් සංවිධාන සටහනක් කියනවා. සංවිධාන සටහනක් කියනවා. ඒතර සංවිධාන ව්‍යුහය පෙන්වන විදිය තමයි සංවිධාන සටහනක් කියලා කියන්නේ. සංවිධාන සටහනක් කියනවා. සංවිධාන සටහනක් කියනවා. සංවිධාන සටහනක් කියනවා. එතකොට අපි හරිම විදියට නිර්වචනය කරොත් සංවිධාන සටහනක් කියලා කියන්නේ සංවිධානයක විවිධ ශ්‍රිත සංවිධානයක කියන්නේ ආයතනයකනේ සංවිධානයක විවිධ ශ්‍රිත ශ්‍රිත කියන එක මම හිතන්නේ මේ ඉස්සල්ලා අහලා ඇති ශ්‍රිත කියන්නේ ෆන්ක්ෂන්ස් කියන්නේ කාර්ය එතකොට මේ කාර්යනේ එක තනතුරු අතර බෙදලා ගිහිල්ලා තියෙන ශ්‍රිත කියන්නේ කාර්යය. සංවිධානයක විවිධ ශ්‍රිත නැත්නම් අපි කියනවා කාර්ය කියලා. හෝ දෙපාර්තමේන්තු.
ඒ කියන්නේ එක sections अंश සංවිධානයක විවිධ ශ්‍රිත හෝ දෙපාර්තමේන්තු බෙදී ගොස් ඇති ආකාරය බෙදිලා ගිහිල්ලා තියෙන්නේ කොහොමද කියන එක තමයි viewer එකෙන් පෙන්වන්නේ. එක එක තනතුරු අතර සංවිධානයක විවිධ ශ්‍රිත හෝ දෙපාර්තමේන්තු හෝ බෙදී ගොස් ඇති ආකාරය බෙදී ගොස් ඇති ආකාරය ඉතින් මේකේ බෙදිලා ගිහිල්ලා තියෙන විදිහට පෙන්වන්නේ බෙදී ගොස් ඇති ආකාරය නිරූපණය කරන මං කිව්වා සංවිධාන කෙටියෙන් අපි කියව සංවිධාන ව්‍යුහය නිරූපණය කරන පෙන්වන සටහනක් කියලා. එතකොට මොනවාද පෙන්වන්නේ? සංවිධානයක විවිධ කටයුතු නැත්නම් දෙපාර්තමේන්තු බෙදී ගොස් ඇති ආකාරය නිරූපණය කරන සටහනක්. අපි කියනවා සංවිධාන සටහනක් කියලා. එතකොට සංවිධානයක විවිධ කාර්යයන් නැත්නම් දෙපාර්තමේන්තු බෙදී ගොස් ඇති ආකාරය නිරූපණය කරන සටහනක් අපි හඳුන්වනවා සංවිධාන සටහනක් කියලා. ලියමු මෙන්න මෙහෙම සංවිධානයක විවිධ ශ්‍රිත වරහන් ඇතුලේ කාර්යය ඉතින් කටයුතු බෙදලා ගිහිල්ලා තියෙන විදියනේ කාර්යයන් විවිධ තනතුරු අතර ඒක තමයි පෙන්වන්නේ. සංවිධානයක විවිධ ශ්‍රිත වරහන් ඇතුලේ කාර්ය හෝ දෙපාර්තමේන්තු හෝ සංවිධානයක විවිධ ශ්‍රිත හෝ දෙපාර්තමේන්තු හෝ මෙන්න මෙතනින් තේරුම් ගන්න පුළුවන් බෙදී ගොස් ඇති ආකාරය වැඩ බෙදලා තියෙන්නේ නැත්නම් කාර්ය බෙදලා තියෙන්නේ බෙදී ගොස් ඇති ආකාරය උතර බෙදපුවම එක එක අංශ දෙපාර්තමේන්තු ඇති වෙනවා බෙදී ගොස් ඇති ආකාරය නිරූපණය කරන සටහනක් බෙදී ගොස් ඇති ආකාරය නිරූපණය කරන සටහනක් සංවිධාන සටහනක් ලෙස හැඳින්වේ. බෙදී ගොස් ඇති ආකාරය නිරූපණය කරන සටහනක් සංවිධාන සටහනක් ලෙස හැඳින්වේ. අපි අර කෙටියෙන් කියනවා සංවිධාන ව්‍යුහය නිරූපණය කරන පෙන්වන සටහනක් කියලා. සංවිධාන ව්‍යුහය නිරූපණය කරන සංවිධාන ව්‍යුහය ඇදලා පෙන්වුවොත් නිරූපණය කරන සටහනක් සංවිධාන සටහනක්. එතකොට මම මේ ටික කිව්වේ නෑ. මේ අර කාර්යයන් ටික බෙදලා තියෙන ආකාරය නිරූපණය කරන එක තමයි අපි කියන්නේ සංවිධාන සටහනක් කියලා. right. එතකොට ඊට පස්සේ ප්‍රශ්න තමයි අපිට සංවිධාන සටහනක් නිරූපණය කළ හැකි ආකාර තුනක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති. සංවිධාන සටහනක් නිරූපණය කර හැකි ආකාර තුනක් තියෙනවා. සිරස් සංවිධාන සටහන් තියෙනවා, තිරස් සංවිධාන සටහන් තියෙනවා. ඒ වගේම චක්‍රීය සංවිධාන සටහන් තියෙනවා. එතකොට අපිට අපේ අනිත් ප්‍රශ්නට යන්න පුළුවන් ඊට පස්සේ සංවිධාන සටහනක් නිරූපණය කළ හැකි ආකාර තුනක් වේ නේද? සංවිධාන සටහනක්